නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපමාතේන සම්පාදිත උතුම් සදහම් පිළිසඳර රැගෙන ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් අපි පළමුවෙන් ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒත් එක්කම අපට අනුකම්පාවෙන්ම අද දවසෙත් මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩමව වදාළ ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් ඒ සමගම අපි අද සදැහැති දායකත්වයේ සිහිපත් කරගන්නම්. අද දායකත්වයේ දරන්නේ සිඩ්නි නුවර පදිංචි පින්වත් පිරිසක් විසින් ඒ පින්වන්ත හැමදෙනා ඊටාම දයාවෙන් සිහිපත් කරගෙන ඒකරාශි කරගෙන පින්වන්ත ඔබ හැමදෙනාමත් කැටුව අපි සූදානම් සදහම් පිළිසඳර පවත්වන්න. ඉතින් ඔබට මතකයි පසුගිය වැඩසටහන් වල අපේ පින්වත් ස්වාමින් වහන්සේ අපට පෙන්වා වදාළේ අනුත්තරීය දහම් කාරණා පිළිබඳව අද දවසෙත් අපට අවස්ථාව යෙදේවි. ඒ උතුම් ධර්මය ශ්‍රවණය කරන්න නැත්නම් දහම් කාරණා අහලා දැනගන්න. ඉතින් අප සමග කැටුව පැමිණෙන්න. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අද දවසෙත් ඔබ වහන්සේ අපට සම්මුඛ වුණා. අපට අනුකම්පාවෙන් අනුශාසනා කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. නමෝ තස් භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, අපි සාකච්ඡා කරමින් හිටියේ මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ සසරේ සැරිසරන අසරණ වෙච්ච සත්ව ප්‍රජාවට ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන දහමක් පිළිබඳව. එහෙමයි ස්වාමීනි. එතකොට මේ ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන දහමේ අපි මුලින් කතා කළා අපිට දකිමින් අපේ ජීවිතේ මේ ඇස් දෙක පාවිච්චි කරලා අපිට කරගන්න පුළුවන් අනුත්තරීය ධර්මයක් ගැන. එහෙමයි. තථාගතයන් වහන්සේ හරි තථාගත ශ්‍රාවකයෝ හරි දකිමින් සිත පහන් කරගෙන වාසය කරමින් දස්සන අනුත්තරීය. ඒ වගේම මේ කන් දෙක පාවිච්චි කරලා අපි ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේ වදාළ ඒ උතුම් දහම ශ්‍රවණය කරමින් අපේ හිත තුළ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන දහමක් ගොඩනගනවා. එතෙන්දි විශේෂම ලස්සන කරුණක් කිව්වා. අපි මේ ශ්‍රමණ බව කියන කරුණ ගැන කියද්දි මිත්‍යා දෘෂ්ටික ප්‍රතිපදාවේ ඉන්න කෙනෙක් දැකලා අපි වාසය කළත් ඒකෙන් අපිට ලාභයක් අත්වෙන්නේ නැහැ කියලා. එහෙමයි ස්වාමීනි. ඒ කාරණේ ගැන පුදුම සැලකිලිමත් වෙන්න ඕන එක. එහෙමයි. මිත්‍යා දෘෂ්ටික කියන්නේ මේ කිස්රවුල් බාල සිවුරක් දාගත්තු කෙනෙක් වුණත් මිත්‍යා දෘෂ්ටික නම් එයා මිත්‍යා දෘෂ්ටික දෙයක් ගැන නම් කියන්නේ මිත්‍යා දෘෂ්ටියක් තුළ අනිත් අය සමාදම් කරනවා නම් ඒ කෙනා දැකීමෙන්ම ඒ කෙනාට යහපතක් වෙන්නේ නැහැ කියනවා. එහෙමයි ස්වාමීනි. ඒ කෙනා කියන දේ ශ්‍රවණය කිරීමෙන් යහපතක් වෙන්නේ නැහැ කියනවා. එහෙමයි. ඒ කෙනාගෙන මුල් කරගෙන කොච්චර ලස්සනට විස්තර ඇතුව කාරණා කිව්වත් ඒ කෙනාගෙන අපි යම් පැහැදීමක් ඇති කරගත්තොත් ඒ පැහැදීමෙන්වත් එයාට යහපතක් අත්වෙන්නේ නැහැ කියනවා. ඒ කරුණ ගැන නැවත අපි සිහිපත් කරනවා. මොකද මේ කරුණට අද වර්තමානයේ බොහෝ දෙනෙක් මේ අවාසනාවන්ත ඉරණමට පත්වෙමින් ඉන්නවා. එහෙමයි ස්වාමීනි. ඒකට හේතුව කුමක්ද? සරණ කියන එක හරියට තේරුම්ගෙන නැති නිසා. ඒතර අපි නිතර සිහි කළා සරණ කිව්වේ කුමක්ද? අපිට කෙනෙක් දකිනව නම් ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එහෙමයි. ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන කියද්දි කියන්නේ අරහං ගුණේ යුතු. මොකද බුදුරජාණන් වහන්සේ කමයකට හේතුවක් තියෙනවා මහත්මයා මෙච්චර විස්තර කරන්න. එහෙමයි. ඒකට හේතුව තමයි දැන් ඒ කාලේ නිගණ්ඨනාථ පුත්තත් ලෝකයාට ප්‍රතිඥා දුන්න කියනවා සම්මා සම්බුද්දයි කියලා. එහෙමයි ස්වාමීනි. මක්කලි ගෝසාලත් කිව්වා කියනවා සම්මා සම්බුද්දයි කියලා. එහෙමයි. මොකද ඒකට හේතුවක් තියෙනවා. දැන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර දෙවියන්ගේ
මොකක් හරි උපකාරයකින් දෝ කොහෙද මිනිසුන් අතර රාවයක් යනවා කවුද බුදු වෙන්නේ කියලා. ඒකට කියන බුද්ධ කෝලාහලය කියලා. ඒ කියන්නේ කෝලාහලය කියලා කියන්නේ අද අපි කෝලාහලය කියන වචනයෙන් අර්ථ ගන්නන්නේ මේ ගහමරා ගැනීමක් ගැනනේ කතා කරන්නේ. එහෙම එකක් නෙමෙයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කවුද කියලා සම්මා සම්බුද්ධ කවුද කියලා හොයන කාල පරිච්ඡේදය. ඒතර එහෙම හොයන කාල පරිච්ඡේදෙ මොකද වෙන්නේ? අර ලාභ සත්කාරයට කැමති අන්‍යාගමිකයෝ කියනවා මමත් සම්මා සම්බුද්ධයි කියලා. එතකොට ඒ කාල පරිච්ඡේදය තථාගතයන් වහන්සේ එතකොට අනුකම්පාවෙන් සම්මා සම්බුදු බවට පත් වෙලා දෙව් මිනිස් ලෝකයට ධර්මයේ දේශනා කරද්දී කියනවා තථාගත සම්මා සම්බුදුරජාණන් සරණ යන්න. එතකොට කොහොමද සරණ යන්න ඕන? සද්ධාහරි තථාගතස්ස බෝධි. ඉතින් පුද්ගලික ගාවට නෙවෙයි යමු කරන්නේ. කොහොමද? ඉතිපිසෝ භගවා අරහත්යෙන් මුල් කරගෙන තථාගතයන් වහන්සේට පහදින්න. මේ ගුණයෙන් සම්මා සම්බුද්ධයි, මේ ගුණයෙන් විද්‍යාචරණ සම්පන්නයි, මේ ගුණයෙන් සුගතයි, මේ ගුණයෙන් ලෝකවිදු, මේ ගුණයෙන් අනුත්තර පුරිස ධම්මසාරති, මේ ගුණයෙන් සත්තා දේවමනුස්සාන, මේ ගුණයෙන් බුද්ධයි, මේ ගුණයෙන් භගවා. ඒතර මේ කියන නවරහාදී ගුණයන්ගෙන් සැදුම්ලත් මේ මිහි පිට යම් ආශ්චර්ය වූ ස්වයම්බු ඥාණයෙන් අවබෝධ කරපු ධර්මයක යුතු උත්තමයන් වහන්සේ නමක් සිටීද සරණ කරගන්න කියනවා. ඒ මනුස්සයට අනුකම්පාවෙන් තමයි මේ විස්තරي පැහැදිලි කරලා දෙන්නේ. එතකොට අපිත් විතර බුද්ධිමත් වෙන්න ඕනේ නම් අපිට මේ බුදු කෙනෙක්ගේ අවබෝධයෙන් තමයි අපිට පිළිසරණක් තියෙන්නේ කියලා. එතනින් අද්දට දැන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නැති වුණත් එතකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාපු කාලෙට ලෝකෙට පිළිසරණ පවතින්නේ තථාගතයන් වහන්සේගේ ධර්මයයි එතකොට. ඒ ධර්ම පවතිනවාද? ඒ ධර්ම පවතිනවා. එතකොට ශ්‍රාවක සංගරුවන විදියට දෙව් මිනිස් ලෝකයට අනුකම්පාවෙන් කල්යාණ මිත්‍රය බවට පත් වෙලා ඒ ධර්ම තමයි නැවත නැවත ඉස්මතු කරන්න ඕන, පැහැදිලි කරන්න ඕන. එතකොට ඒ ධර්මෙන් තමයි ඊට පස්සේ අර අනිත් ශ්‍රාවක පිරිස පහදින්න මේ සරණ පිහිටන්න ඕන. එතකොට ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය සරණ කරගන්න. ඒතර බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තු ධර්ම සරණ කරගන්න. ඒක දහමක් කියලා කියන්නේ එතකොට ඉගැන්වීමක් නේ එකත්. හැබැයි ඒ ඉගැන්වීම මේ ලෝකේ පරම සත්‍යය. ඊට අමතරව ඊට පස්සේ එකිනෙක කෙනා විවිධ දේවල් හොයාගෙන දේශනා කරනවා. දැන් බලන්න අද ගත්තොත් එහෙම නූතන තාක්ෂණය මොන හරි හොයාගත්තු දෙයක් නෙතින් ඔය. එතකොට ඒක එක්කිනා හොයාගත්තු දේවල් ඒ ඉගැන්වීම බවට පත් කරලා මේ ලෝකෙට විවර කරනවා. ඒ සියලු එතකොට ඉගැන්වීම අතර බුද්ධිමත් කෙනා දක්ෂ වෙන්න ඕන. මට පිළිසරණ විදියට පිහිටට පවතින්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්ම පමණයි කියලා. ඒතකොට අනිත් ඉගැන්වීම් වලින් යම් පොඩි පිළිසරණක් තියෙන්න පුළුවන් නෑ කියන්න බෑ. දැන් බලන්න අපි හිතමුකෝ දැන් ඔන්න වර්තමානයේ යම් කිසි කෙනෙක් මේ සාමාන්‍ය අධ්‍යාපන රටාවේ ඉගෙන ගන්නවා. ඉගෙනගෙන එයා රැකියාවක් කරනවා. ඒතර ඒ රැකියාවෙන් එයා ආදායමක් උපද්ද ගන්නවා. ඒතර ඒ ආදායමෙන් එයා ජීවත් වෙනවා. ඒතර පොඩි පිළිසරණක් තියෙනවා. නමුත් ඒ පිළිසරණ මේ ජීවිතෙන් ඉවරයි. ඒ නිසා ඒකට සැබෑම සරණ කියලා කියන්නේ නැහැ කෙනෙක්. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම කොහොමත් ඒකට කියන්නේ සැබෑ පිළිසරණ කියලා. ඒතර සැබෑ පිළිසරණ තියෙනවා භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ ගැන යම් කිසි කෙනෙක් හිත පහදව ගත්තොත් අන්නේ හිත පහදව ගත්තු කෙනාට විශේෂ ගුණාංගයක් ඇති වෙනවා. ඒ තමයි කුමද්ද? සසරට බයක්. ඒතර සසර ගෙනියන්න හේතු වෙනවද යම් කර්මයක්? ඒ කර්මයට බයක් ඇති වෙනවා. අයහපත් කර්මයන් නම් අයහපත් කර්මෙට ලැජ්ජාවක් ඇති වෙනවා. ඒකේ විපාකෙට හිත ඇතුලේ බයක් උපදිනවා. ඒතර මේ දෙකත් එක්ක මොකද වෙන්නේ? ඒ කෙනා කයයි වචනයයි මනසයි ඒ කෙනාගේ ජීවිතේ ටික ටික සංවර කරගන්න මහන්සි ගන්නවා. මොකද මේ කයයි වචනයයි මනසයි පිරිහෙන්නේ සත්‍යය පිරිහෙන්නේ මහත්ය. ඒතර මේ දුගතිය කියලා කියන්නේ කයයි වචනයයි මනසයි පිරිහීමේ තියෙන මේ උදාහරණයනේ. මිති සතර පාය කියලා කියන්නේ කය වචනේ මනස පිරිහිච්ච එකේ උදාහරණේ පේනවා අපිට. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙන එතකොට. ඒතර ඒක නා ඊට පස්සේ කොහමද මේ දහම පිළිසරණ කරගෙන ඊට මේ දහම පිළිපැද්ද යම් ශ්‍රාවක සංගරුවණක් හිටින අන්නේ පිළිපැද්ද ශ්‍රාවක සංගරුවණ සරණ කරගන්න. ඒතර තමන්ට ඇස් දෙකෙන් බලලා හොයන්න බැරි වෙයි. තමන් අදහසක් ඇති කරගන්න ඕන මම සරණ ගියේ. ඒතර මේ ಗುಣධර්ම මේ දහමට දීපිදු ශ්‍රාවක සංඝරත්නයයි මම සරණ යන්නේ කියලා. ඒ නිසා තමයි දක්ඛිනා විභංග සූත්‍රයේ බුදුරජාණන් දේශනා කළේ අනාගතේ පහළ වෙනවා කිව්ව කාසාව කණ්ඨකය. කාසාව කණ්ඨක කියලා කියන්නේ ඒතර මේ දහමට දිවි පිදීමක් නැහැ.
අඩු ගානේ මේ සීලය පිරීමක්වත් නැහැ අඩු ගානේ. එහෙමයි ස්වාමී. ඒ සීලය පිරීමක්වත් නැතුව චීවරයේ විතරක් දරාගෙන ඉන්න පිරිසක් ඉඳී කියනවා. හැබැයි ඒ පිරිසටත් යම් කෙනෙක් මම මේ දාණය දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ ශ්‍රී නාමයටයි කියන අදහසින් යම් කෙනෙක් ඒ පිරිසට දානයක් දුන්නත් ඒ කෙනාට ඒ පිනම උපදිනවා කියනවා. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ පිංගි පැද්දවීම කියන එක තමන්ගේ මානසික යම් මේ තියෙන දියුණුවකුත් එක්ක උපද්ද ගන්න පුළුවන් එකක් මහත්තයා. තමන් තුල තම ඔයකනේ තියෙන්නේ. එහෙමයි. ඒ තමන්ට එතකොට අදහසක් නැත්තම් මහත්තයා ශ්‍රාවක සංඝරත්නයටයි මම මේ දානි පූජා කරන්නේ කියලා. එතකොට මොකද වෙන්නේ? ඒකේ නයි සිතවිල්ල මේ දහම අහන්නේ නැතුව ඒ සිතවිල්ල පුරුදු කරන්නේ නැතුව අපි තුන් දානයක් කරන් ගියා කියලා. එතකොට මොකද වෙන්නේ? පළවෙනි කෙනාට යම් දාන ටිකක් බෙදනකොට ඒ කෙනාගේ ගුණයක් ඇද්දී ගුණෙට පිනක් රැස් වෙනවා. එහෙමයි ස්වාමීනි. හැබැයි පින අල්පයි. ඒ ගුණ පුරන්නේ නැහැ කියනෝනේ දැන් භාගතුන දේශනා කරන ආසාව කන්ටක් කියලා. ඒතර ගුණ පුරන්නේ නැති කෙනෙක් කියමුකෝ අපි. ඒ කෙනාට දානි පොඩ්ඩක් දෙනකොට ඒ කෙනාගේ ගුණෙට අනුව පිනක් රැස් වෙනවා. හැබැයි ආර්ය ශ්‍රාවක සංඝරත්නය කියලා කියන්නේ මහත්මේ සෝතාපන්න මාර්ග, සෝතාපන්න, සකදාගාමි මාර්ග, සකදාගාමි, ඒ වගේම අනාගාමි මාර්ග, අනාගාමි අරහත් මාර්ග, අරහත් කියන උත්තම. එතකොට බුද්ධ දේශනාවේ තියෙන මහත්තයා සෝතාපන්න කෙනෙකුට යම් කෙනෙක් දන් හැන්දක් බෙදනවද ඒකේ විපාක අසංකේයයි. ආශ්චර්යයිනේ. එහෙමයි. ඔන්න ශ්‍රාවක සංඝරත්නය. ඒ සෝතාපන්න මාර්ගයේ කෙනෙකුට දන් හැන්දක් බෙදුවත් අසංකේයයි. එතකොට අපේ චිත්තසංතානයේ නම් අපි දක්ෂ වෙන්න ඕන මේ ශ්‍රාවකයා ඒ චිත්තසංතානයේ හිතුල උපද්දන්න. එහෙනම් මේ ශ්‍රාවක සංඝරත්නය අරමුණු කරගෙන එයා ඒ ඉන්න පිරිසට වත් පිළිවෙත් කරනවා. එහෙමයි. හැබැයි ඉන්න පිරිස නෙමේ සරණ යන්නේ භාග්‍යතුන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. ඒ ශ්‍රාවක සංඝරත්නයේ පොදුවේ අපි සරණ යනවා. ඒ ගුණ සිහි කළ සරණ යනවා. සමහරලාට දැන් ඒ කාලෙ විදියට අපිට යම් යම් පුද්ගලික රුචිකත්වයක් තියෙන්න පුළුවන්. නමුත් ඒක ධර්ම මාර්ගයට සම්බන්ධ කරගන්න හොඳ නැහැ. එහෙමයි ස්වාමීනි. එතකොට මේ පුද්ගලික රුචිකත්වය අපි තියාගෙන ඒතර ඒ උත්තරමයෙන් අහන්න ඕන අපි කුමක්ද? භාග්‍යතුන් වහන්සේ මේ කරුණ සම්බන්ධයෙන් කුමක් වදාලාද? එහෙමයි ස්වාමීනි. ඉවරයිනේ මහත්තයා. ඒතර ඒ ස්වාමීන් වහන්සේ හෝ ඒ ශ්‍රමණයන් වහන්සේ ඒක දන්නේ නැත්නම් එහෙනම් මේ නිවන සාක්ෂාත් කරන ප්‍රතිපදාව මොකක්ද කියලා ඒක පැහැදිලි කරලා දෙන්න දක්ෂ නැත්නම් එතකොට ඒ කරුණ සම්බන්ධයෙන් ඒ කෙනාගෙන් අහන්න නැතුව ඉන්න. එහෙමයි ස්වාමීනි. හිතවත්කම තියාගන්න පුළුවන් නේ කියන ප්‍රශ්නයක් නැහැ නේ. හිතවත්කම තියාගන්නව සරණ යන්නේ. එහෙමයි. ඒතකොට අපේ හිතේ සරණට තියාගන්නේ කවුද? මේ ගුණයන්ගේ යුතු ආර්ය මහා සංඝරත්නය. ඔව් මහත්තයා දැන් ඔය විශාඛා උපෝහතේ තියෙනවා සීලය ගැන කියද්දි කියනවා සීල් පුරණ එක සම්බන්ධයෙන් කියද්දි හරි ලස්සනයි කාරණේ. එහෙමයි. රහතන් වහන්සේලා දිවිහිමියෙන් සතුන් මැරුවේ නැහැ. ඒ නිසා මම දහවල් කාලේ පුරාවටත් රාත්‍රී කාලේ පුරාවට සතුන් මරන්නේ නැහැ කියලා හික්මිනවා කියනවා. එහෙමයි. ඒතර බලන්න යා දන් දුන්නත් කවුද සිහි කරන්නේ? ආර්ය ශ්‍රාවක සංඝරත්නය. ඒතර සීලය පිරුවත් එයා කවුද අනුගමනය කරන්නේ? ශ්‍රාවක සංඝරත්නය. එහෙමයි. ඒ ශ්‍රාවක සංඝරත්නයේ මුදුන්මල් කඩ කවුද? රහතන් වහන්සේලා. මුදුන්මල් කඩ රහතන් වහන්සේලා. එහෙමයි ස්වාමීනි. ඒ රහතන් වහන්සේලා සිහි කරගෙන දන් දෙනවා, රහතන් වහන්සේලා සිහි කරගෙන සිල් රකින්නවා. ඒතර රහතන් වහන්සේලාගේ ශ්‍රී නාමයට ප්‍රතිපත්ති පූජාවන් පවත්වනවා. එහෙමයි. ඒතර ඒ වගේ ඒතර කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ යාට. එහෙමයි ස්වාමීනි. ඒතර අපිට තේරෙන මේ ධර්ම මාර්ගය යනකොට මේ කන් හැන්දක තරමවත් මොලයක් කියලා එකක් තියෙන්න ඕනේ නේද? ස්වාමීනි දැන් මම ඒ ආර්ය පුද්ගල මහා සංඝරත්නය පිළිබඳව ඇති කරගත්තු ප්‍රේම මාත්මේ මේ ප්‍රේම මාත්‍රය හෝ අපට සියලු අවස්ථාවෙහි මේ පැහැදීම පිණිස භාවිත කරගනිමින් ස්වාමීනි සියලු මහා සංඝරත්නය කෙරෙහි පැහැදෙන අවස්ථාව තිබෙනවා නේද සර්? අනිවාර්යෙන් දැන් සියලු පොදුවේ කියන්නේ දැන් බුදුරජාණන් දේශනා කළා මේ ලෝකේ අපා දෙපා සිව්පා බොහෝ පායති සතුන් අතර අග්‍ර වෙන්නේ තථාගතයන් වහන්සේ. එහෙමයි. කෙනෙක් විදිහට අග්‍ර වෙන්නේ තථාගතයන් වහන්සේ. ශ්‍රාවක කෙනෙක් කියන්නේ. ඉතින් මේ ලෝකේ යම්තා පිරිස් ඇද්ද පිරිස් අතර අග්‍ර වෙන්නේ මේ ගුණ ධර්ම ශ්‍රාවක සංගරවන. එහෙමයි ස්වාමීනි. එතකොට ඔහු නිතරම ශ්‍රාවකයෝ ගැන සිහි කරද්දී පොදුවේ ශ්‍රාවකයන්ගේ ගුණ තමයි සිහි කරන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. පොදුවේ ශ්‍රාවකයන්ගේ ගුණ. ඒතර පොදුවේ ශ්‍රාවකයන්ගේ ගුණ සිහි කර තමයි යා හිත පහන් කරන්න ඕනේ. අනිත් එක තමයි විශේෂ කාරණේ මහත්තයා. විශේෂම කාරණේ
එතකොට මේ ලෝකේ පුද්ගලයන් අතර අග්‍රම වෙන්නේ බුදුරජාණන් වහන්සේ කියන වැටහීම යාට නැත්තම් සෝතාපට්ටි අංග වැඩෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. සෝතාපට්ටි අංග විස්තර කරද්දී විස්තර කරන්නේ ක්‍රමයට. එහෙමයි. ඒතර බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට තමන්ගේ හිතේ චිත්ත ප්‍රසාදයක් උපදින්න නැත්තම් සෝතාපට්ටි අංග වැඩෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? සෝතාපට්ටි අංගයක් බව, ඒ කියන්නේ සතර පායෙන් නිදහස් වෙන දේවල් හිත ඇතුළේ වැඩෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය සිහි කරද්දී විතරයි. එහෙමයි ස්වාමීනි. බුදු කෙනෙක් ගැන තමයි අවබෝධය සිහි කරන්න ඕනේ. එහෙයි. එතකොට මේ වගේම තමයි මේ ලෝක ඉගැන්වීම් අතර ස්වාක්කාත සම්දිට්ඨික අකාලික ඉගැන්වීමක් ගැන අපි සිහි කරනවා නම් තමයි සෝතාපට්ටි අංගයක් දිනුනේ. එහෙමයි. පිරිස් අතර සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න ගුණේ සිහි කර කර අපි ඒ පිරිස සරණ යනවා නම් විතරයි සෝතාපට්ටි අංග ඇති වෙන්නේ. එහෙමයි ස්වාමීනි. සෝතාපට්ටි අංග කියන්නේ සතර පායේ නිදහස් වෙන අංග. එහෙයි. ඒතර ඒක හික්මෙන්න ශ්‍රාවකයා හරියට හඳුනගෙන දක්ෂ වෙන්න ඕනේ. එහෙමයි. ඒතර අද ඔබට කියලා දෙන ලස්සන පරයය තමයි දැන් මීට අදාළයි ටිකක් ඒක. එහෙමයි ස්වාමීනි. සික්ඛානුත්තරියංච කතං හෝති. ඒ කියන්නේ යම් කෙනෙක් හික්මෙනවා නම් කුමක් තුල හික්මුණොත්ද ශ්‍රේෂ්ඨ බවට පත් වෙන්නේ කියන කාරණේ. එහෙමයි ස්වාමීනි. කුමක් තුල හික්මුණොත්ද? ඉද බික්කවේ ඒකච්චෝ හත්තිස්මින් පිසික්කති අස්සස්මින් පිසික්කති රතස්මින් පිසික්කති ධනුස්මින් පිසික්කති තරුස්මින් පිසික්කති උච්චාවාචම් පන සික්කති. ඒ කියන්නේ ඒ කාලේ හැටියට නම් හස්ති ශිල්පය, එහෙමයි. අශ්ව ශිල්පය, ඒ වගේම තමයි දුනු ශිල්ප, කඩු ශිල්ප, විවිධ ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්න. දැන් අද යුගයේ හැටියට නම් අපි විද්‍යාව ඉගෙන ගන්නවා, ගණිත ඉගෙන ගන්නවා, ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. විවිධ අපි මේ ජීවිතේ ජීවත් වීම පිණිස විවිධ තාක්ෂණික දැනුම අපි ඇති කර ගන්නවා. එහෙමයි. ඒ දේවල් ඉගෙන ගන්න ලෝකේ ඒ වගේ තව ලස්සන කාරණාවක් කියන සමනස්ස වාපන බ්‍රාහ්මනස්ස මිච්ඡා දිට්ඨිකස්ස මිච්ඡා පටිපන්නස්ස සික්කති. ලොකුම කාරණේ බලන්න, හරි වැදගත් කාරණේ. යම් ශ්‍රමණේක් සිටීද, යම් බ්‍රාහ්මණේක් සිටීද මිත්‍යා දෘෂ්ටික. එහෙමයි ස්වාමීනි. ඒතර මේ මිත්‍යා ප්‍රතිපදාවෙන් යුක්ත. ඒ මිත්‍යා ප්‍රතිපදාවෙන් යුක්ත කෙනාගේ ඒ දේවල් ආලිවර වෙලා ඒ තුල හික්මෙනවා නම් අහෝ අත්තේසම් බික්කවේ සික්කා ඒ වගේ හික්මීන් තියෙනවා කියනවා. නේසන් නත්තිති වදා මම නැහැ කියන්නේ කියනවා. සාචකෝ ඒසා බික්කවේ සික්කා හීනා. ඒ සියලු හික්මීන් හීනයි කියනවා. එහෙමයි ස්වාමීනි. අහෝ දැන් බලන්න කොච්චර භයානකද කියලා. එහෙයි ස්වාමීනි. ඒතර එයා පුරුදු කළ තියෙන මොන දෙයක්ද? හීන දෙයක්. තථාගතයන් වහන්සේගේ හෝ තථාගත ධර්මී දෙයක් ඇරෙන්න යම් කෙනෙක් මේ ලෝකේ යම් දෙයක් පුරුදු කරනවාද හැම දෙයක්ම හීන දේවල්. එතකොට එහෙමයි ස්වාමීනි. හීන දේවල්. ග්‍රාම්‍ය දෙයක් කියන, බොළඳ දෙයක් කියන, පුතඥයි කියන. අනරියා අනත්ත් සංහිතා ආරිභාවයට පත් කරන්නේ නැහැ කියන අර්ථයක් නැහැ කියන. එහෙමයි. එතකොට මේගොල්ලෝ එහෙනම් මේ පැල් බැඳගෙන ගිහිල්ලා පුරුදු කරලා තියෙන මොන දෙයක්ද? අර්ථයක් නැති දෙයක්. එහෙයි. නිබ්බිදාය කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, උපසමාය සංසිදීම පිණිස, අභිඥාය විශේෂ ඥානය පිණිස, ඒ වගේම චතුරාර්ය සත්‍ය දුක නම් වූ ආර්ය සත්‍ය කවදාවත් අවබෝධ වෙන්නේ නැහැ කියලා. එහෙමයි ස්වාමීනි. දුකේ හට ගැනීම අවබෝධ වෙන්නේ නැහැ, නැතිවීම අවබෝධ වෙන්නේ නැහැ, මාර්ගය අවබෝධ වෙන්නේ නැහැ. එහෙමයි. නිබ්බාන සංවත්තති කවදාවත් නිව අමෘත පදයට නම් ඉන්නේ නැහැ කවදාවත්. එහෙමයි ස්වාමීනි. අමෘත පදයක දැන් භාගතුන් වහන්සේ පිරිනමන මංචකයේදී එක්කෙනෙක් ඇවිල්ලා අහනවනේ මේගොල්ලෝ විවිධ එක එක්කෙනා ඉගැන්වීම් කරනවා. මේ හැම එකක්ම එකයිද කියලා? නැහැ කියනවා. එහෙයි. මේ බුද්ධ ශාසනය විතරයි කියන පළවෙනි ශ්‍රමණය, දෙවෙනි ශ්‍රමණය, තුන්වෙනි ශ්‍රමණය, හතරවෙනි ශ්‍රමණය බිහි වෙන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව සිදු වෙන තැන. එහෙමයි ස්වාමීනි. ඒතර භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවෙන් බැහැරව දෙයක් යම් කිසි කෙනෙක් කතා කළා, කල්පනා කළා මේ ලෝකෙට කියනවා ඒක අනුශාසනාවක් නෙමෙයි. ඒක පුද්ගලික මතිමතාන්තරයක් විතරයි. එහෙමයි ස්වාමීනි. ඒතර මේ මතිමතාන්තරේ පුරුදු කළා කියලා අමෘත පදයක් නම් කවදාවත් ලැබෙන්නේ නැත. එහෙමයි. ඒ නිසා බුදු කෙනෙක්ගේ ධර්මයේ ඉස්මතු කරනකොට මේ බුදු කෙනෙක් පනවා වදාළ වචන වලින් අනිත් එක. වචන වලින් තමයි ඉස්මතු කරන්න ඕනේ ඒක. අපි සිහිය කියන කාරණේ ඉස්මතු කරනව නම් එතකොට ඒ බුදුරජාණන් වහන්සේ සිහිය කියන කාරණේ ඉස්මතු කරන්න වචන පාවිච්චි කරලා තියෙනවා. ඒතර මේ වචන වලින් තමයි ලෝකයට ඒක කියලා දෙන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. තමන්ට ඕන දේවල් වලින් කියලා දීලා හරියන්නේ නැහැ. එහෙයි.
එතකොට ඒ කෙනාට බුද්ධ ශාසනය සංවේදී වෙන්නේ නැහැ ඒකේ. නිර්වාණ ශාන්තිය සංවේදී වෙන්නේ නැහැ එතනින්. එහෙමයි. මොකද එතෙන්ට යන්නේ නැහැ කවදාවත්. අවසරයි. අතරම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛ මණ්ඩලෙන් ප්‍රකාශයටපත් වුණ බුද්ධ වචනය මොනතරම්ම පාරිශුද්ධ පවිත්‍රම නිර්මල අර්ථ ඇතිව ස්වාමී. අනිවාර්යෙන්ම මහත්තයා. මොකද බුදුමුවෙන් වදාළ වචනයක් ආයි මේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කියනෝනේ ලෝකාබෝධ සූත්‍රයේ තියෙනෝනේ. එහෙමයි ස්වාමී. සම්බුදු බවට පත් වෙච්ච මොහොතේ ඉඳන් පිරුණම් පානකම් තථාගතයන් වහන්සේ විසින් යම් දෙයක් දේශනා කළාද විවරණය කළාද පැනෙව්වාද ඒ සියල්ල ඒ අයුරින්මයි කියන වෙන අයුරකින් වෙන්නේ නැහැ කියන. එහෙමයි ස්වාමීනි. එහෙමයි බුදු කෙනෙක්ගේ වචන. එහෙමයි. එතකොට අපි නිවන ගැන හොයනවා නම් එහෙනම් ඒ වචන වලින්ම හොයන්න ඕන. එහෙමයි. ඒ වචන වලින් හොයලා ඊට පස්සේ ඉවසීමෙන් බුදුරජාණන් දේශනා කරන වචන වලින් කියපු දේ අර්ථය තේරුම් ගන්න එයා යම් මාර්ගයක් වැඩි යුතුයි. එහෙමයි. මාර්ගේ වටනකොට තමයි ඒකේ අර්ථය වැටහෙන්නේ. අපි හිතමු දැන් අවිද්‍යාව කියලා වචනයක් අපි අහනවනේ. ඒක වචනයන්නේ. ඒතර මේ වචනයෙන් කියන දේ කොහෙද තියෙන්නේ අපේ මනස තුල. අවිද්‍යාව තියෙන මනසනේ. එහෙමයි ස්වාමී. තෘෂ්ණාව කියලා වචනයක් කතා කරනවා. ඒකත් අපේ මනස තුල තියෙන එකක්. එහෙමයි. ඒතර ඔය පද දෙක යම් කෙනෙක් එතකොට මේ මනස තුල මෙහිම දෙයක් තියෙනවා කියලා තේරුම් ගන්නයි දක්ෂ වෙන්න ඕන. ඒතර අවිද්‍යාව විස්තර කරන දැන් තථාගතයන් වහන්සේ දුක පිළිබඳ දුක ආර්ය සත්‍යයක් කියලා අවබෝධයක් නැතිකම අවිද්‍යාවයි කියනවා. එහෙනම් තම තමන් බලන්න මගේ හිතේ ඉපදීම දුකක් කියලා අවබෝධයක් නැහැ. එහෙනම් මේක අවිද්‍යාව. එහෙමයි. ජරාව ව්‍යාධිය මරණය දුකක් කියලා මගේ හිතේ අවබෝධයක් නැත්තම් මේ ස්වභාවය තමයි අවිද්‍යාව. එහෙනම් අවිද්‍යාව මගේ හිතේ තියෙනවනේ. එහෙනම් මේ නිර්වාණ ශාන්ති ගාමිනී ප්‍රතිපදාවේ ගියපු මහෝත්තමයට එහෙනම් ඉපදීම දුකක් කියන අවබෝධය ඇති වෙච්ච උත්තමයෙක්නේ. අන්න එහෙනම් විද්‍යාව ඇති වෙලානේ. එතකොට ඒකින ක්‍රමක්‍ර ඊට පස්සේ බලන්න ඕන එහෙනම් ඒ ශාන්තපදේ Tamanට අවබෝධ වෙන්න නම් මාර්ගයක් දේශනා කරනවා. ඊට පස්සේ එහා ටික මේ මාර්ගෙ දියුණු කරනවා. කය සංවර කරන්න කියන කය සංවර කරනවා. වචන සංවර කරන්න කියන වචන සංවර කරනවා. සිත දමනය කරන්න කියන සිත දමනය කරනවා. ඒ විදිහට කය වචනය මනස හිත දමනය කරනකොට ශ්‍රාවකයාට මේ අවිද්‍යාව තේරුම් ගන්න පුළුවන් කියන තෘෂ්ණාව තේරුම් ගන්න පුළුවන් කියන දුරු කරන්න පුළුවන් කියන භාගතුන් දේශනා කළා තියෙන්නේ. ඒතර ඒකිනා ඒක පුරුදු කරගෙන වාසය කරනවා. දැන් බලන්න මේ කියන විදිහට මේ මිත්‍යා දෘෂ්ටික දෙයක්. එහෙනම් පුරුදු කළොත් එහෙනම් ඒ කෙනාගේ ජීවිතේ හීනයි. එහෙමයි ස්වාමීනි. පෘථජ්ජනයි. පෘථජ්ජන කෙනා යන්නේ සතර පායි. පෘථජ්ජන කෙනා යන්නේ සතර පායි. ඒ කෙනාට සුගතියකටවත් යෑමේ දුර්ලභ භාග්‍ය උදා වෙන්නේ. ඒකේ අඩු ගන්න මේ ධහම ගොඩක් පුරුදු කරන්න බැරි වුණා. මේ ධහම තමයි පරම සත්‍ය කියලා යම් කිසි කෙනෙකුට හිත පහදව ගන්න පුළුවන් නම් පහදව ගත්තෝ ඒ පව සුගතිය යනවා කියනවා. එහෙමයි ස්වාමීනි. හරිම අසිරිමත් ඒක. ඊළඟට බුදුරජාණන් දේශනා කළා යෝචකෝ භික්කවේ තථාගතප්ප වේදිතේ ධම්ම විනයේ. අන්න තථාගතයන් වහන්සේ විසින් වදාළ තථාගතයන් වහන්සේ විසින් වදාළ යම් දහමක් ඇද්ද යම් විනයක් ඇද්ද ඒ සියල්ල අදි සීලය අදි චිත්තය අදි ප්‍රඥා කියලා කොටස් තුනකට බෙදෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ සම්පූර්ණ ධර්මයේ අදි සීලයයි අදි චිත්තයයි අදි ප්‍රඥාවයි කියලා කරුණු තුනකට බෙදෙනවා. ඒතර අදි සීලය කියලා කියන්නේ මේ කයින් වචනින් හික්මෙන විදිය. එහෙමයි ස්වාමීනි. එතකොට අදි සිත කියලා කියන්නේ එයාගේ චිත්ත සම්පත්තිය තුළ එයා මේ රාග දේශ මොහ දුරු වෙන විදියට එයාගේ මානසිකත්වය හදලා තියාගන්න එක ස්වභාවය. අදි සිත කියලා කියන්නේ. අදි ප්‍රඥා කියලා කියන්නේ මේ අනිත්‍ය දේ පිළිබඳ දුක් දේ පිළිබඳ අනාත්ම දේ පිළිබඳ ඒ අයුරින් මෙයාගේ මනස තුළ ඇති වෙන වැටහීමේ ස්වභාවය. එහෙමයි. එතකොට මේ මානසික ස්වභාවයන් තුල එයා වාසය කරනවා කියන කුමක්ද? අදි සීලෙ පුරුදු කරනවා, අදි චිත්තේ පුරුදු කරනවා, අදි ප්‍රඥා පුරුදු කරනවා. එහෙමයි ස්වාමීනි. එතකොට එහිම ඒ තුල වාසය කරන හැබැයි නිවිට්ඨ සද්දෝ නිවිට්ඨ ප්‍රේමෝ ඒකාන්තගතෝ අභිප්පසන්න. දැන් ඔන්න පිරිසක් ඉන්න මේ බණ අහන. කාලයක් මහන්සි ගන්නවා. සීලෙ වඩනවා. ඊට පස්සේ අපි හිතමුකෝ එයා මේ සමාධියක් දියුණු කරගෙන අදිසිතක් දියුණු කරගන්න මහන්සි ගන්නවා. චතුරාර්ය සත්‍ය සිහි කරලා ප්‍රඥාව දියුණු කරන් මහන්සි ගන්නවා. අපි හිතමු යාට කරගන්න බෑ කියලා. කරගන්න බැරි වුණාට පස්සේ ඊට පස්සේ හිතෙනවා එහෙනම් මේක වැරදි වෙන්නේ නැති. එහෙනම් වැරදි වෙනවා කියලා හිතෙන්නේ ඇයි? එහෙනම් තමන්ගේ හිතේ පිහිටි ශ්‍රද්ධාවක් නැති නිසායි.
එහෙයි ස්වාමීනි. පිහිටි ශ්‍රද්ධාවක් නැහැ. ඒතර වෙන දෙයක් හොයනවා යා. එහෙමයි. ඒතර එයාගේ අඩුපාඩුව එයා හිතන්නේ නැහැ. මොකක්ද අඩුපාඩුව? තාම මම මේ ටික කල්පනා කළාට මගේ හිත මේ කරුණු තුන තුල බැස ගන්න තාම මගේ හිත වැඩිලා නැහැ. එහෙමයි. වැඩිමක් කියලා එකක් තියෙනවනේ මහත්තයා. එහෙමයි ස්වාමීනි. දැන් අපි හිතමු මෙහෙම දැන් කුඩා දරුවෙකුට අපි ඕන එක දවසක් අපි හිතමු අඩු කිරීමේ ගණන් ටිකක් කියලා දෙනවා. වැඩි කිරීමේ ගාණක් කියලා දෙනවා. එකතු කිරීම අර පොඩි දරුවට මේ එකපාරට කියපු ගමන් මේක තේරෙනවද? නෑනේ. ඒ කරුණෙන් අදහස් වෙන්නේ ළමයා සියලු අධ්‍යාපනයට අදක්ෂයි කියලාද? නෑ. මොකද්ද කරන්න ඕන? ළමයා නැවත එයා හික්මවන්න ඕන. කාලයක් නැවත ආය ඒ කරුණ තුළ හික්මවනකොට ඒ කරුණේ නිපුණ කෙනෙක් බවට පත් වෙනවා එයා. එහෙමයි ස්වාමීනි. ඒ වගේ තමයි ඉන අදි සීලයේ නැවත පිහිටවන්න ඕන. අදි සිතේ නැවත පිහිටවන්න ඕන. අදි ප්‍රඥාව තුළ නැවත පිහිටවන්න ඕන. පිහිටවද්දි ඒක ප්‍රකට වෙන්නේ නැත්නම් අවබෝධ වෙන්නේ නැත්නම් ඒක තේරුම මොකද්ද? ඒත් වැඩිලා මදි. එහෙමයි. අන්න ඒකයි බුද්ධ වචනය ගැන සැක හිතන්නේ නැතුව තමන්ගේ හිත තාම ඒ කරුණින් වැඩිලා මදි කියන තැනට තමන්ට එන්න පුළුවන් නම් ඒතර තමයි බුද්ධ වචනට ශ්‍රද්ධාව නැති කරගන්නේ. එහෙමයි ස්වාමීනි. තමන්ගේ වීරියේ සිහිය අඩුවක් කියලා තමයි හැමතිස්සෙම තේරුම් ගත්තොත් එහෙම වීරි සිහිය දිනු කරගන්න යා මහන්සි ගන්නවා. එහෙමයි. එතෙන්ට නේද ශ්‍රාවකයා ඉන්න ඕනේ. එහෙමයි. එතෙන්ටයි ශ්‍රාවකයා ඉන්න ඕනේ. මේ කාරණේ පිළිබඳ ලස්සන තැනක් තියෙනවා මහත්තයා. මහා නාම දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එනවා. ආවට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ලෝභය, දෝෂය, මෝහය හිත කිලුට කරන දෙයක් කියලා මම අහලා තියෙනවා කියලා. ස්වාමීනි ඒ ගැන මම වැටහීමෙන් ඉන්නවා කියලා. නමුත් කොච්චර වැටහීමෙන් හිටියත් කොච්චර අහලා ඒ ගැන මම වාසය කළත් අනේ ස්වාමීනි මම නගරයට යනකොට මගේ හිත ලෝභයෙන්ම වැඩ ගන්නවා කියලා. එහෙමයි ස්වාමීනි. ද්වේෂයෙන්ම මෝහයෙන්ම වැඩ ගන්නවා කියනවා. ඒතකොට ස්වාමීනි මට හිතුණා බලන්න හරිය බුද්ධිමත්. එහෙමයි. දහම ගැන සැක හිතුවේ නෑ. එහෙමයි. දහමට ගැරහුවේ නෑ. ශාස්ත්‍රූත්තයට ගැරහුවේ නෑ. මොකද්ද කියන්නේ? බුද්ධිමත් ප්‍රඥාවන්ත සත්පුරුෂ හිතේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ කියන ස්වාමීනි මගේ හිතේ මේ ලෝභ දේශ මොහ දුරු නොවෙන්නේ මෙච්චර දැනගෙන වාසය කරද්දී ලෝභ දේශ මොහ දුරු නොවෙන්නේ කුමක් දුරු නොවෙච්ච නිසාද? එහෙමයි ස්වාමීනි. අස්සන තැනට එනවනේ. එහෙමයි ස්වාමීනි. ධර්මය ගැන සැක නෑනේ. කුමක් දුරු නොවෙච්ච නිසාද මගේ තාම මේ ටික වැඩ කරන්න කියලා ඇහුවා. පින්වත් මහා නාම ඔබට දුරු නොවෙච්ච දේත් ලෝභයමයි කිව්වා. එහෙමයි ස්වාමීනි. දුරු නොවෙච්ච දේ තාම ද්වේෂයමයි කිව්වා. දුරු නොවෙච්ච දේ මෝහයමයි කිව්වා. ඒ නිසයි කෝ නැවත ආයේ ලෝභ දේශ මොහ හටගන්නේ. එහෙමයි ස්වාමීනි. ශ්‍රද්ධාවේ පිහිටියා. ශ්‍රද්ධාවේ පිහිටියා. සැකකලේ නෑ. ඒතර හිතුවා එහෙනම් මම තවදුරටත් කළ යුත්තේ සිහි කල්පනාවෙන් ඉඳලා ලෝභ දේශ මොහ දුරු කිරීමමයි. එතෙන්ට ආවා. ඊට පස්සේ අනේ ස්වාමීනි මට බය හිතෙනවනේ. මම මැරුණොත් ඉතින් කොහේ යයිද දන්නේ නෑනේ. බය වෙන්න එපා මහානාම කිව්වා. බය වෙන්න එපා. එහෙනම් මේ ලෝභ දේශ මොහ තිබුණත් බය නොවන තැනක් තියෙන. කුමක්ද ඒ? මහානාම ඔබ බොහෝ කලක් මේ දහම අහලා ඒ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ගැන ඔබ පැහැදීමෙන් ඒ සරණේ පිහිටලා හිටිය බොහෝ කලක්. එහෙමයි ස්වාමීනි. ඒ දහම ගැන පැහැදීමෙන් සරණේ පිහිටලා හිටියා. ඒ ශ්‍රාවක සංගරුවන ගැන පැහැදීමෙන් සරණේ පිහිටලා හිටියා. ඔබ බොහෝ කලක් තෙරුවන් සරණේ පිහිටලා හිටපු නිසා ඔබ දුගති යන්නේ නැහැ කිව්වා. එහෙමයි. එන සත්‍ය තුල යම් කෙනෙක් දිගින් දිගටම ඒ සත්‍යයෙන් රැකවරණයක් හොයනවා නම් සත්‍ය ගැන හිත පහදවගෙන ඉන්නවා නම් එයා දුගති යන්නේ නැත. එහෙමයි. එහෙනම් අපිට තියෙන දැන් ලෝභ දේශ මෝහ බලවත් කෙනාට තියෙන රැකවරණේ තමයි සරණේ පිහිටලා ඉන්න කාලේ බලවත් කරගන්න. එහෙමයි ස්වාමීනි. සරණේ පිහිටලා ඉන්න කාලේ බලවත් කරගන්න. ඒතර ඒක නා දුගති යන්නේ. එහෙමයි. අර මේ මට මතකයි මම සයිප්‍රස් යන්නේ ඉස්සෙල්ලා උයන්දන ප්‍රදේශයේ එක අම්ම කෙනෙක් හිටියා. ඉතින් බොහෝම අහිංසකව ඇවිල්ලා වත් පිළිවිත් කරගෙන බණ අහගෙන හිටපු කෙනෙක්. අන්තිම කාලේ කැන්සර් එකක් ආවා. එහෙමයි ස්වාමීනි. මට මතකයි හොස්පිටල් එකේ ඉඳිද්දි කෑ ගහලා කියනවලු මම බුදුරජාණන් වහන්සේ විතරයි සරණ ගියේ. මං මේ ශ්‍රී සද්ධර්මයේ විතරයි සරණ ගියේ. මං මේ ශ්‍රාවක සංඝ රත්නය විතරයි සරණ යන්නේ කියලා කෑ ගහ කියනවලු. සමහර විට දරුවා මතක් වෙනවා ඇති. එහෙමයි ස්වාමීනි. හිත ඇතුලේ ලෝභය ඇති වෙනවා ඇති සමහර විට මතක් කියලා. ද්වේෂය ඇති වෙනවා ඇති. සමහරලාට එතන සිදු වෙන අඩුපාඩු නිසා සමහරලාට ඒව මැඩගෙන සරණ සිහි කළා. කොහොමද මේ ශ්‍රාවකත්වයේ තියෙන අසිරිමත් බව?
එහෙමයි ඊට පස්සේ එතන හිටපු ඒ අක්කට කිව්වලු මේ කහපාට සලුපිලි ඇඳගත්තු කීප දෙනෙක් මං ගාවට ඇවිල්ලා ඉන්නවා කියලා. එහෙමයි ස්වාමීනි. දෙවියන් අතර. එහෙමයි. කොතරම් අසිරිමත්ද නේ? එහෙනම් මේ සරණ කියන එක පිහිටලා ඉන්න කාලේ වැඩි කරගන්නයි අපිට තියෙන ශ්‍රද්ධාව. එහෙමයි ස්වාමීනි. එතකොට සරණ සිහි කරගෙන පිහිටලා ඉන්න ගියේ තියෙන වටිනාකම තියෙන මහත්තයා සරණේ පිහිටලා නම් මැරෙන්නේ දෙවියන් අතර ගිහිල්ලත් එයා හිතේ මොන ප්‍රශ්න හටගත්ත සරණ වෙනස් කරගන්නේ. එහෙමයි ස්වාමීනි. සරණ වෙනස් කරගන්නේ. එයා ඒ සරණින්ම පිහිට හොයනවා. අඩු ගන්න මේ අවුරුදු 50ක් මහත්තයා මේ තෙරුවන් සරණට දීපු දාගත්තොත් එහෙම. එහෙමයි ස්වාමීනි. නේද? දැන් මට හරි පුදුම හිතෙනවා සමහර පිට රටවල් වල මේ ඉන්න බොහෝ පිරිසකට දම්පැන් දෙන්න සමහරට ඒ ඉන්න තැන් වල අවස්ථාව දෙන්නේ නැහැ මහත්තයා. බණ ටිකක් අහන්න යන අවස්ථාව දෙන්නේ නැහැ. එහෙමයි. එහෙම නැතුව තියෙද්දි මහත්තයා කොහොම හරි පුංචි බුදු පිළිමයක් ගිහින් තියාගෙන බුදුරජාණන් වහන්සේ සිහි කර කර ධර්මයේ සංගය සිහි කර කර සරණ සිහි කර කර වැඳ වැඳ ඉන්නවනේ මහත්තයා. මට හරි ආශ්චර්යයක් හිතුණා. දැන් ඊ රටවල් වල ඒ ගෙදර හැම ගෙයක්ම කතෝලික. එහෙමයි ස්වාමීනි. ඒතර මේ බලා ගන්න මිනිස්සු ඔක්කොම කතෝලික. අර කතෝලික මිනිස්සු සමහර අයට කියනවලු උඹ මේ ආගමට හැරියන් හැරුණොත් එහෙම උඹේ පඩි වැඩි කරනවා. උඹට වීසා එක ගහලා දෙනවා මෙහෙමයි කියලා කියනවලු. නමුත් සරණ වෙනස් කරගන්නේ මහත්තයා. එහෙමයි ඉන්නවා මට කියලා තියෙනවා. පඩියට මහත්තයා සරණ වෙනස් කරගන්නේ. මං කල්පනා මං ඉතින් ඒ අම්මලාට කිව්වා අම්මලා මේ වගේ දුරු රටකට ඇවිල්ලා මේ වගේ මිත්‍යා දෘෂ්ටික රටකට ඇවිල්ලා මෙහෙම පාපයක සමාදන් කරන ඇස් දෙකට දැකලා කන් දෙකට හෙද්දි තමනුත් එතන නිරතව කරවද්දි මේ සරණේ පිහිටලා ඉන්නවා නම් සසර පුරාවට ওই සරණ අහිමි වෙන්නේ නැහැ කියලා. ඒ දුෂ්කර තැනකනේ මහත්තයා සරණ රැකගෙන ඉන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ දුෂ්කර අවස්ථාවෙම තමයි සරණ රැකගෙන ඉන්න ඕන. එහෙමයි. දුෂ්කර තැන රැකගත්තා කියලා කියන්නේ මහත්තයා දෙවියන් අතරදී අතහරින කෙනෙක් වෙන්නේ නැහැ. මේ අවුරුදු 50 මේකට කැප කර ගන්න ඕන. එහෙමයි. 50 කැප කර ගන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා එතකොට දැන් ওই විදියට මේ ශ්‍රාවකයා වුණ මේ අදි සීලයයි, අදි සිතේ, අදි ප්‍රඥාවයි තුළ එයා හික්මි වාසය කරනවා. එහෙමයි. එතකොට අපි හිතමු දැන් උඩාත් දේවල් එයාට කරන්න බැරි කෙනෙක් කියලා. ඒ නිසා තමයි පින්වත්නි මහා කරුණාවෙන් පින්වත් මහත්මයා බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨාන බලෙන් දක්ෂිණ මහා ශාඛාව ලංකාවේ පිහිටුවේ. භාග්‍යතුන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ සිහි කර කර වැඳ වැඳ ඉන්න ඕන නිසා. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ ලෝභ දේශ මොහ බහුල කාලයට මහත්ය මේ කියන දහම වැටහෙන්නෙත් නෑ, නිසක වෙන්නෙත් නෑ. ඒක සාමාන්‍ය මිනිස්සු ස්වභාවයක්. එහෙමයි. ඒක අපි තේරුම් ගන්න ඕන එක. එහෙමයි. දැන් එදා මහානාමට ඔය ප්‍රශ්නේ ඇති වුණා නම්. ඉතින් අද මේ කවුරු ගැන අපි කතා කරන්න දෙයක් නෑ නේ මහත්තය. එතකොට අපි තේරුම් ගන්න ලෝභ දේශ මොහ බහුල වෙනකොට සරණේ හිත පිටනෝ මදි. ඒ විශේෂයෙන් මේ දහම කිව්වට තේරෙන ගතිය මදි. නීවරණ බලවත් භවයේ ස්වභාවයක් ඒක. හැබැයි දහමට දීපුදන් ඉන්න ඕන. ඒතර අපිට සැබෑ උරුමයන් තියෙනවා තව. මොනවද? භාග්‍යතුන් වහන්සේ සෙවණ සැලසූ දක්ෂිණ මහා ශාඛාව වහන්සේ වැඩ ඉන්නවා. එහෙමයි ස්වාමීනි. මේ ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රී දේහය තුල වැඩ සිටියා වූ මේ දහම්සක ප්‍රවර්තනය කරමින් වැඩ සිටිද්දී ශ්‍රී දේහේ වැඩ සිටි ධාතුන් වහන්සේලාගෙන් ද්‍රෝණාටක ධාතුන් වහන්සේලාගෙන් ද්‍රෝණය ධාතුන් වහන්සේ මහා සෑය වැඩ සිටිනවා. එහෙමයි ස්වාමීනි. ඒ ගුණේ සිහි කරලා වන්දනා කරන්න පුළුවන්. එහෙමයි. ඊට පස්සේ අදටත් තව ඒ වගේම තමයි භාග්‍යතුන් වහන්සේගේ රහතන් වහන්සේලාගේ පුළුවන් තරම් ගුණ සිහි වෙන විදියට ඒ වගේම තමයි මේ ස්තූප ශ්‍රීය සිහි කරගන්න පුළුවන් විදියට අද බුදු පිළිම වහන්සේලා වැඩ ඉන්නවා. එහෙමයි ස්වාමීනි. ඒතර අපිට තියෙන්නේ ඒ භාග්‍යතුන් වහන්සේ සිහි කර අඩු ගන්න වැඳ වැඳ ඉන්න ඕන. වැඳ වැඳ ඉන්න ඕන. එහෙමයි. එතකොට මේ භාග්‍යතුන් වහන්සේ විතරයි මම සරණ කරගන්නේ කියලා හිත හිතා වැඳ වැඳ හිටිය මහත්තයා එයාට ලාමක මරණයක් වෙන්න බෑ. එච්චරට මේ සරණ කියන්නේ දෙයින් තමන්ට සරණක් ලැබෙනවා. එහෙමයි ස්වාමීනි. ඒතර දෙවියන් අතර ගිහිලා තමයි ඊට පස්සේ ඊටු ටික කරගන්න වෙන්නේ බොහෝ අයට. එහෙමයි. ඒතර මේ මනුලෝකදී අද මේ යුගයේ දැන් මේ පේන්නේ මෙච්චර දහමක් කතා වෙද්දී ඊට පරස්පර දේවල් කතා කර මිනිස්සුන්ගේ ඔළුව විනාශ කරන හිත විනාශ කරන පිරිස් කොච්චර ඉන්නවද? ඒතර අර පිරිස් මැද්දේ කොහොමද මේ අහිංසක මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව රැකගෙන යන්නේ? කොච්චර බුදුවදන් මේ ලෝකේ මිනිස්සයාට කියලා දුන්නත් ආයෙ කැරක හිත අර පැත්තට නැඹුරු වෙනවනේ. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයිනේ. එතකොට එහෙම පිරිස ඒ නිසා තේරුම් ගන්න ඕන බුදුරජාණන් වහන්සේගේ අවබෝධය විතරයි සරණ කරගන්නේ කියන කාරණේ මතුරු ඉන්න ඕන.
මතුරු මතුරු ඉන්නවා කියන සිහි කර කර ඉන්න ඕන. එහෙමයි. ඒ උතුම් දහම විතරයි දෙව් මිනිස් ලෝකයා සසර දුකෙන් එතර කරපු ගුණ සිහි කරලා හිතනවා නම් තමයි වඩා වටින්නේ. එහෙමයි. ඒ අරහන් ගුණේ යුතු සම්මා සම්බුදු ගුණේ යුතු විද්‍යාචරණ සම්පන්න මේ ගුණේ යුතු භාග්‍යතුන් වහන්සේ විතරයි මං සරණ යන්නේ. ඒ ස්වාක්කාත සම්දිට්ඨික අකාලික දහම විතරයි මං සරණ යන්නේ. ඒ වගේම මේ ගුණයන්ගේ යුතු ශ්‍රාවක සංගරුවන විතරයි මං සරණ යන්නේ කියලා අඩු ගානේ අපිට පුළුවන් නම් අපේ ජීවිත කාලේ පුරාවට ওই ටික සිහි කර කර ඉන්න ඒකත් යම් ප්‍රමාණයේ හික්මීමක්. එහෙමයි ස්වාමීනි ඒ සරණ පමණමයි අපේ සරණ කියලා අදහාගෙන ඉක්මෙන්න එක මොනතරම් හිතක අදීනත්වයක් කොච්චර අදීන ස්වභාවයක්ද අනිවාර්යයෙන්ම මහත්තයා. මොකද ඒකට හේතුව අද වගේ යුගයක අර සරණ පැහැදිලි කරලා දෙද්දි හිත චිත්ත ප්‍රසාදයට පත් වෙලා ප්‍රමෝදයට පත් වෙලා ඒ ගැන වැටහීම ඇති වෙන ස්වභාවය හිතලා අඩුයි. එහෙම. ස්වාමීනි අවසරයි. දැන් බොහෝ අවස්ථාවල අපි රෝගාතුර වුණත් ඒ වගේ බරපතල තත්වයකට පත් වුණාම කෙනෙක් කියන්න පුළුවන් ඔබ මේ අහුවල් තැනට යන මේ දේවාලයට යන්න සමහර මේ නැකත් විදි කරන්න කියලා. ඒ සියලු අවස්ථාවන්හි අපි අදීන වෙනවා නම් මම සරණෙන් පිට නම් පිහිටන්නේ නැහැ කියලා ස්වාමීන් අපිට කවර ලාභයක්ද? විශාල ලාභයක් තියෙනවා. එහෙමයි ස්වාමීන්. ඒත් බලන්න යා තමන්ගේ ජීවිතේනේ පරදුවට තියන්නේ සරණ පරදුවට තියන්නේ. එහෙමයි ස්වාමීන්. ඒත් ජීවිතේ පරදුවට තියලා සරණ රැක ගන්න කෙනාට අලාමක මරණයක් වෙන්න බෑ. ලාමක මරණයක් වෙන්න බෑ. එහෙමයි ස්වාමීන්. මේ මරණේ භද්‍ර මරණයක් වෙන්නේ. එහෙමයි. දෙවියන් අතරට ගෙනියනවා අනිවාර්යයෙන්ම. එහෙමයි ස්වාමීන්. ඉතින් එහෙම හිතන්න පුළුවන් නම් ඒක තමයි එයාගේ ජීවිතයේ තියෙන මේ අසහාය බලය බවට පත් වෙන්නේ. එහෙමයි. ඒතර බලන්න එවන් දෙයක් තමන්ගේ චිත්තසංතානයේ ගොඩනගාගෙන ඉන්නව නම් එයා සමහර දුප්පත් ගෙදරක ඉන්න පුළුවන්. එහෙමයි. නමුත් එයා මරණින් මත්තේ එයාගේ දුප්පත් බව ඉවරයි එතන. සමහරලාට දේවාල ගානේ ත්‍රිංගරින්ග පන්සල් ගානේ ත්‍රිංගරින්ග බෝධිත් වැඳ චෛත්‍යත් වැඳ ඉන්න පිරිසක් ඉන්න පුළුවන් මේ ලෝකේ. එහෙමයි. සමහර මරණින් මත්තේ කොහේයි දන්නේ. එයාට සමහරට එතනින් පස්සේ සමහරට සසර පුරාවට ගයක් හම්බෙන්නේ නැහැ. තේරුණා නේද? එතනින් පස්සේ ශ්‍රේෂ්ඨ ජීවිතයක් හම්බෙන්නේ නැහැ. උදාර ජීවිතයක් හම්බෙන්නේ නැහැ. එහෙමයි. ඒක මේ ලංකාව කියන්නේ මහත්තයා මට හිතෙච්ච දෙයක් තමයි. දැන් මම ඕස්ට්‍රේලියා කාලයක් හිටියා, සයිප්‍රස් කාලයක් හිටියා. මට හිතුණ එකක් තමයි මේ රටවල් එක බලද්දී ලංකාව කියන රට තියෙන්නේ වෙන දෙයකට නෙමෙයි. තිරුවන් සරණින් මිනිස්යාගේ හිත පෝෂණය කරගන්න තියෙන රටක් කියලා. එහෙමයි ස්වාමීන්. අනිත් රටවල් ඕන තරම් මහත්තයා ඩිග්‍රී පිට ඩිග්‍රී ගහන්නයි, කන්නයි, බොන්නයි, ඇවිදින්නයි, සවාරි යන්නයි ඕන තරම් දේවල් වලට අනිත් රටවල් ඔක්කොම තියෙනවා. එහෙමයි. නමුත් ශ්‍රේෂ්ඨ දහමකින් හිත සූපත් කරන රටකට තියෙන ලංකාව. එහෙමයි. ලංකාවේ මිනිස්සුන්ට තියෙන විශේෂ ගුණයක්. ඒ ගුණය ගැන කිව්වට පස්සේ ඒ ගුණය තුල ඉන්න පුළුවන් මහත්තයා. ඒ ගුණය පිළිබඳ විශ්වාසයක් ඇති වෙන මානසික ස්වභාවයක් තියෙන ලංකාවේ මිනිස්සුන්ට. එහෙමයි ස්වාමීන්. එතකොට සමහරට ගෙවල් දොරවල් නැති වුණත්, යාන වාහන නැති වුණත් සමහරට දුප්පත් වෙන්න පුළුවන්. මහා ගම්බද පිටිසර ඉන්න පුළුවන්. එහෙමයි ස්වාමීන්. නමුත් ඔබ බලන්න ඔබේ හිත ඇතුලේ මේ කියන ගුණධර්ම තියෙද කියලා. එහෙමයි. අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපිට දැන් පෙන්වා දුන්නා වගේ ජයමහා හාමුදුරුවෝ වැඩ ඉන්නවා, මහසෑය වැඩ ඉන්නවා ස්වාමීන්. දළදා වහන්සේ වැඩ ඉන්නවා. සිරිපාපියුම වැඩ ඉන්නවා. ඉතින් ශ්‍රාවක සිතක් මේ සියලු කාරණා සිහිපත් කරගෙන අර කිව්වගේ මේ අසනීපෙන් උනත් නිවසේ අපිට ඉන්න පුළුවන් තියෙන ඉඩකඩ ස්වාමීන්. කොච්චර දෙයක් මහත්තයා. එහෙමයි. මට මේ ළඟදී කල්පනා වුණා බුදුරජාණන් වහන්සේ අනේ මේ සෝන සම්මන් දිව්‍ය රාජයාගේ ආරාධනා පන්ති අර ගිජ්ජ කූටි අනේ ශ්‍රීපතුල තැන්පත් කළා. එහෙමයි. පිහිටෙව්වා. හරි අසලිමත් මහත්තයා ඒක. යම් කෙනෙක් ගෙදරින් පියවර තියනවද මං මේ භාග්‍යතුන් වහන්සේ දකින්න යනවා කියලා. එහෙමයි. එයා දැන් මහත්තයා කන්දක නගිනවා කියන්නේ මහා වෙහෙසක් නේ. එහෙමයි. මහා පීඩාවක්. නමුත් මේ පීඩාව එයා අතාරිනවා තථාගතයන් වහන්සේ වෙනුවෙන්. එහෙමයි. අපි සසර පුරාවට කොච්චර නිදි වරාගෙන සසර පුරාවට කොච්චර කඳු හෙල් කපාගෙන කොච්චර ගෙවල් හදලා මේ සසර දාලා විල්ලෙද්ද. එහෙමයි ස්වාමීන්. නමුත් යම් කෙනෙක් හති දදා ධාර්ය වගුරමින් නිදි වරාගෙන අර කන්දේ නගිනවා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ බැහැ දකලා වදිනවා කියන අදහසින්. එහෙමයි ස්වාමීන්. ඒ පියවර පවා මහත්ය පියවර පාසා එහෙමයි. තමන්ට සුගති සම්පත් හිමි කරන පින් උපදිනවා. අනේ එහෙමයි ස්වාමීන්. මට හිතුණා නේ මේ අහිංසක උපාසක අම්මලා ඒ සිටිවිල්ලෙන් මේ සිරිපාද කන්ද කරුණා කරනවා නම් එහෙමයි. මහා රැකවරණයක් කියලා. එහෙමයි ස්වාමීන්. මේ විනෝදයට යන ගමනක් ගැන මම මේ කතා කරන්නේ. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒක තැනකම තියෙන විනය පිටකේ මහත්යය අනේපිට සිටුතුමා ආට මේ ආරංචි වෙනෝනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වුණා කියලා.
එහෙමයි. ඊට පස්සේ එදා රාත්‍රී ආලෝක සංඥාවක් ඇති වෙලා යනවනේ. යද්දි මගදී ආලෝක සංඥාව නැති වෙනවනේ. එතකොට තමයි ලස්සන ගාථාවක් දෙවියන් කියනවා මේ හස්තීන් 1000ක්, අශ්වයෝ 1000ක්, මිනිකඩොළු පළඳවගත් ස්ත්‍රීන් 1000ක් මේ සෑම දේම යම් කෙනෙක් ලබනවද? නමුත් යම් කෙනෙක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යනවා කියලා පියවරක් තියෙනවද? එක පියවරක්. එක පියවරක් තියෙනවද? ඒ පියවරෙන් උපදින පිනෙන් 16කට බෙදුවොත් 16න් එකක සම්පතක්වත් නැහැ කියනවා අර මුලින් කියපු ඒ වගේ. එහෙමයි ස්වාමීනි. එච්චර පිනක් උපදිනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න. ඒ නිසා ඔබ නිවසෙන් විහාරස්ථානයකට යනකොට හිතන්න මම ශාස්ත්‍රුන් වහන්සේ වඳින්න යනවා කියලා. ආරි මහා සංඝරත්නය බැහැ දකින්න යනවා කියලා. දෙව් මිනිස් ලෝකයා සසර දුකින් ඈතර කරන ඒ ධමයි මම මේ අහන්න යන්නේ කියලා පියවර තියන්න පුළුවන් නම් ඒ පියවර පාස ශ්‍රේෂ්ඨයි මහත්තයා. එහෙමයි ස්වාමීනි. මෙහෙම ලස්සන හිතක් ඇති කරගන්න කොච්චර අපි දක්ෂ වෙන්න ඕනදනේ මේ වගේ යුගයක. ඒතර එතනදී බුදුරජාණන් දේශනා කරනු ඒතදනුත්තරියම් භික්ඛවේ සික්ඛාන. ඔය කියපු දේවල් තුල හික්මනව නම් ඒක තමයි ශ්‍රේෂ්ඨත්වයට පත් කරන හික්මීමක් කියනවා. එහෙමයි. ශ්‍රේෂ්ඨත්වයට පත් කරන හික්මීම සත්තාන විසුද්ධිය අපි සත්‍යය ටික ටික පිරිසිදු කරනවා කියනවා. සත්‍යය පිරිසිදු කරනවා කියන්නේ මහත්තයා මේ මානසිකත්වය පිරිසිදු කරනවා. වචන පිරිසිදු කරනවා. කායික ක්‍රියාවල පිරිසිදු කරනවා ඒ කෙනාගේ ජීවිතේ. ශෝක පරිද්දවාන සමතික්කම. එතකොට මොකද වෙන්නේ? ශෝක පරිදේව දුක් දුම්නස් කියන ඒවා වලින් තමන්ගේ ජීවිතේ ටික ටික නිදහස් වෙනවා කියනවා. එහෙමයි. ඒ වගේම ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සත්‍ය ක්‍රියාය විශේෂ ඥානෙ උපදිනවා කියනවා. ඒ වගේම නිවනට තමන් ටික ටික ලං වෙනවා කියනවා. යදිදන් තථාගතප්ප වේදිතේ ධම්ම විනේ අදිසීලම්පි අදිචිත්තම්පි අදිපඤ්ඤම්පි සික්කති. එහෙනම් මේ තථාගත ධර්ම විනය තුල සීලේ හික්මනව නම් ඒ වගේ මේ සිත වඩා ගන්නයි කියන ආකාරයට හික්මනව නම් ප්‍රඥාව දියුණු කරගන්නයි කියන ආකාරයට හික්මනව නම් අන්නේ කෙනාට ඔය කියන අනුත්තරීය ප්‍රතිලාභයක් වෙනවා කියනවා. එහෙමයි ස්වාමීනි. ශ්‍රේෂ්ඨත්වයටපත් වෙනවා කියනවා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ කාලේ මේ මහත්මයා එක වයසක අම්ම කෙනෙක් හිටිය සැඩොල් එහෙමයි. ස්ත්‍රියක්. එහෙයි. බුදුරජාණන් වහන්සේ දා මහා කරුණා සමාපත්තියෙන් බලනකොට මේ ස්ත්‍රිය පාරේ වැටිලා ඉන්නේ දැන්. භාග්‍යතුන් වහන්සේ ආනන්දයන් වහන්සේ දෙක දාහිම දුරු දේශන වෙඩිය ළඟට. එහෙමයි. හරි අසරින්ම. එහෙමයි. වැඩලා ඊට පස්සේ ආනන්දයන් වහන්සේ මේ අම්ම ගාවට ඇවිල්ලා කිව්වා මේ මෑණියෝ මේ ඇවිල්ලා බැඩලා ඉන්නේ. මේ ලෝකෙට කලාතුරකින් පහළ වෙන තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැකලා හිත් පහන් කරගන්න කිව්වා. හැබැයි විශේෂ ගුණයක් තිබුණා. එහෙමයි ස්වාමීනි. මේ වයසක කාන්තාව භාග්‍යතුන් වහන්සේ දිහා බැලුවා. දැන් ගුණ වශයෙන් දන්නේ නැහැ එච්චර. එහෙමයි. සම්මා සම්බුද්ධ කියන වචනේ ඇහුණා. හුරු වෙතිනේ. එහෙමයි. ඉන්දියාවේනේ. එතකොට මේ ස්වර්ණ වර්ණ දේහය දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගේ සුසුදු දේහය දැක්කා. සම්මා සම්බුද්ධ කියන වචනේ ඇහුණා. හිත පහන් වුණා. වන්දනා කළා. එච්චරයි. භාග්‍යතුන් වහන්සේ වැඩියා. එහෙමයි. ඊට පස්සේ පිස්සු හැදිච්ච ගව දෙනක් ඇවිල්ලා මේ මිනිස්සෙට ඇන්න. එහෙමයි. මැරුණා. නිදාපිපිදිය වගේ දෙවියන් අතර. එහෙයි ස්වාමීනි. ඒ ගුණ වශයෙන් හඳුනන්නේ නැතුව අර චිත්ත ප්‍රසාද මාත්‍රයක් උපදවගෙන හිම ප්‍රකවරණයක් ඇති කරගත්තා නම් එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ ගුණ වශයෙන් සිහි කරලා සරණ නිතර සිහි කරලා මේ වගේ සීලේ ටික ටික රහතන් වහන්සේලා අනුගමනය කරමින් වඩලා ඊට පස්සේ සිත ටික ටික පුරුදු කරලා සිතක් වඩලා සිත වඩනවා කියන්නේ මහත් ශ්‍රද්ධාවන්ත හිතක් වඩනවා, කාරුණික හිතක් වඩනවා, මෛත්‍රී සම්පන්න හිතක් වඩනවා, මුදිතා සහගත හිතක් වඩනවා, එහෙමයි. සමාධිමත් හිතක් පුරුදු කරනවා. ඊට පස්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳ යම් යම් ආකාරයෙන් Tamanට තේරෙන ආකාරයෙන් ටික ටික සිහි කරලා ඉවරලා ප්‍රඥාවන්ත හිතක් වඩලා වාසය කරනවා නම් එහෙම අන්නේ අනුත්තරීය ධර්ම වඩන කෙනෙක්. අනුත්තරීය එයා කියන්නේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවා. එහෙමයි. ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවා. ඉතින් ඒ නිසා අපි ආශිර්වාද කරනවා මේ උතුම් ශ්‍රේෂ්ඨත්වයට පත් කරන මේ උතුම් ශික්ෂාව තුළ තමන්ගේ ජීවිතේ හික්මිලා උදාර බවට තමන්ගේ ජීවිතේ පත් කරගෙන සසර දුකින් ඈතර වෙන්න මේ උතුම් දහමත් මේ පින්වත් සියලු දෙනාටම හේතු වාසනා වේවා කියලා සාදු සාදු සාදු. ඉතින් අපට අනුකම්පාවෙන්ම භාග්‍යවතුන් වහන්සේ වදාළේ උත්තම ධර්මයේ අද දවසෙත් අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ පවසා වදාලා අපි හැමදෙනාම පින්වන්ත මහා සංඝරුවන ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා.
ස්වාමීනි අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. අද දින අපමාදීන සම්පාදීත කියන උතුම් ධර්ම දේශනා මාලාවට අද දින සිදුවෙන ධර්ම දේශනාවට අනුග්‍රහ දරන්නේ සිඩ්නි නුවර පදිංචි පින්වත් පිරිසක් විසින්. ඉතින් මේ පින්තුන්ගේ උතුම් අරමුණ වෙලා තියෙනවා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න, ගුරු දේවයන් වහන්සේට පින් අනුමෝදන් කරන්න. ඉතින් ඒ නිසා මේ සියලු පුණ්‍ය ධර්මයන් සුමන සමන් දිව්‍ය රාජ්‍ය, සක්දෙවිඳුන්, ආලවක දෙවියන්, සෙම්පති දෙවිවරු, ඒ වගේම තමයි සතරවරන් රජදරුවන් මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණේ අපගේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ මහා සංඝරුවනට, ඒ වගේම සදහැවත් ගිහි උපාසක උපාසිකාවන්ට සලසා දෙත්වා. දෙවියෝද මේ උතුම් ධහම අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්ට. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් පරම පූජනීය මේ ධහම අපට පිවිතුරුව ඉස්මතු කොට වදාළ, දේශනා කොට වදාළ ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට, ඒ වගේම අනගාരികා මෑණිවරුන්ටත්, පැවිදි අපේක්ෂක දුවා දරුවන්ටත් මේ පින් අනුමෝදන් වේවා. අපගේ පින්බර දෙමව්පියන්ටත් මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා. ඒ වගේම අද දවසේ මේ උතුම් වැඩසටහන මෙහෙයු මේ පින්වත් මහත්මයාටත්, ඒ වගේම කාර්ය මණ්ඩලයේ පින්වත් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් දහමෙන් සැනසෙන්න මේ පින්වත් සියලු දෙනාට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම තමයි මේ රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් ඒ සිඩ්නි නුවර පදිංචි පින්වත් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නයන් නයුරින් උපකාර කළ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම කොරෝනා වෛරසයේ හේතුවෙන් රෝගාතුර වී සිටින ලංකාවාසී, ලෝකවාසී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. සසර දුකින් ඈතර වෙන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්ට. ඒ වගේම මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අද දවසෙත් ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සද්ධර්මයේ පෙන්වා වදාලා ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කරගනිමින් ධර්ම දානමේ පින්කම ලෙසින් මේ මොහොතේ අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් උන්වහන්සේ සුවපත් වේවා. පින්වත් ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදහම් පිළිසඳර පිණිස සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන සිඩ්නි නුවර පදිංචි පින්වත් හැම දෙනාම අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. පින්වන්ත ඔබ හැම දෙනා සමග. ඉතින් පින්වන්ත ඔබට අවස්ථාව තිබෙනවා මේ උතුම් සදහම් පිළිසඳරේ සදැහැති දායකත්ව බරපැනවෙන් කර ගැනීමට 071 232 88 දුරකථන මාර්ගය ඔස්සේ පිළිබඳව තොරතුරු විමසන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. එහෙමනම් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපමාදේන සම්පාදේත උතුම් සදහම් පිළිසඳර යලි ඔබට සමීප කරමින් අපි ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.